සමීකරණ කියලා ලියලා ලියන්න අනුමාතෘකාව සරල සමීකරණ විසඳීම. සරල සමීකරණ විසඳීම. හරි. එහෙනම් අපි මුලින්ම මෙන්න මේ ගාන තමයි ඉගෙන ගන්නවා. ඉගෙන ගන්නේ නැහැ මතක් කර ගන්නවා. 2x අඩු කිරීම 1 සමානයි 9. මොකද දන්නවද? 9 වසරේ හදන හැම ගානකින්ම වගේ මෙන්න මේ ගාන ලැබිලා තමයි උත්තරය අවසානට යන්නේ. හරි. 2x අඩු කිරීම 1 සමානයි 9. අපි අර 7 පන්තියම වගේ නම් හදන්නේ. අපි කරන්නේ මෙහෙම. 2x සමානයි ඍණ 1 දානවා මේ පැත්තට. 7 දිගින් නෙමෙයි. දෙපැත්තම එකක් එකතු කරානේ. 9 එකතු 1යි. ඍණ 1 මෙහාට දාපුවම ධන 1. හොඳද? ඊට පස්සේ ලැබෙනවා 2x සමානයි 10යි. 2x සමානයි 10යි. දෙපැත්තම මෙතනම බෙදන්නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එහෙනම් බෙදුවා කියලා. 2ෙන් බෙදුවා x සමානයි 5යි. ඔය බලන්න. 7 පන්තිය නිසා ඉතින් අය. දේසි කියලා දැනේවා. හරි. එහෙනම් ඉක්මනට ඔක හදාගන්න මතක් කිරීමක් කරගෙන යන්න. ඉක්මනට හදාගන්න. ඕක හදලා මේ ගානට යන්න. 3x සමානයි 12යි. 3x සමානයි 12යි. මේ 9 අතර ගානක් කියලා හිතන්න එපා කවුරුත් ඈ. 3x සමානයි 12යි. මතක් කරගන්න. දෙපැත්තම 3ෙන් බෙදනවා. ඔය 12ක් බෙදනවා 3ෙන්. අපට ලැබෙනවා උත්තරේ 4යි කියලා. x සමානයි 4යි. x සමානයි 4යි. හරි නේද? ඊළඟ ගානට අපි යමු. ඊළඟ ගාන m බෙදීම 5 අඩු කිරීම 1 සමානයි 8යි. m බෙදීම 5 අඩු කිරීම 1 සමානයි 8යි. ඕක නම් පොඩ්ඩක් නිකන් 7 පන්තියෙන් උඩට ඇවිල්ලා වගේ. නිකන් 8 පන්තියේ ගානක් වගේ තමයි මේ ගාන. හොඳද? හරි. දැන් බලාගන්නකො එහෙනම්. මේ ගාන මම කරන්නේ මෙහෙම. හරි. m බෙදීම 5 ලියලා මේ ඍණ 1 ඉන්නව නේද? මේ ඍණ 1 දානවා මේ පැත්තට. ඍණ 1 දානවා මේ පැත්තට. ඒතර අපිට ලැබෙනවා 8 එකතු 1යි කියලා. 8 එකතු 1යි. ඍණ 1 දානවා මේ පැත්තට. ඒතර අපිට ලැබෙනවා m බෙදීම 5 සමානයි 9යි කියලා ලැබෙනවා. හොඳද? 9යි කියලා ලැබෙනවා. බෙදිලානේ 5. අපි දන්නවා බෙදුණු කෙනෙක් අයින් කරන්නේ 5න් ගුණ කරලා. බෙදුණු කෙනෙක් අයින් කරන්නේ 5න් ගුණ කරලා. m සමානයි 45යි. උතට බලන්න කොහොමද උනේ කියලා වැඩේ. ඍණ 1 දැම්ම එහා පැත්තට ධන 1යි. m බෙදීම 5 සමානයි 9යි. දෙපැත්තම 5න් ගුණ කරා. සුට්ටක් එන්න ලියන්න එපා. මේ බලන්නකො තව ක්‍රමයක්. තමන්ට ලේසි. තමන්ට හිතට හරියන ක්‍රමය තමයි දැන් ගන්න හදන්න ඕනේ. ක්‍රම දෙකම හරියි. මම කරන්නේ ඊළඟට
මේක තුන් දෙනෙක් ඉන්නව නේද? මෙයා ඉන්නවා, මෙයා ඉන්නවා, මෙයා ඉන්නවා. පහෙන් බෙදලා නේද? මට ඕන නම් පුළුවන් හැමෝම පහෙන් ගුණ කරන්න පුළුවන්. හැමෝම පහෙන් ගුණ කරන්න පුළුවන්. ඍණයක මෙහාට දාන්න දුන්න බලන්නකො. m බෙදීම 5. ගුණ කිරීම 5. හරි. එක ගුණ කිරීම 5. 8 ගුණ කිරීම 5. බලන්න හැමෝම පහෙන් ගුණ කරාම මෙයාට මෙයා කැපෙනවා. m අඩු කිරීම 5 සමානයි 40යි. 8 වරක් 40නේ. m සමානයි 40 එකතු කිරීම 5යි. කොහොමද එකතු කිරීම 5ක් ආවේ? මෙතන අඩු කිරීමක් තිබුණ නිසා. m සමානයි 45යි. Tamanට වඩාත්ම හිතට හරියන ක්‍රමෙ ලියාගත්තට ප්‍රශ්නයක් නෑ. දෙකම ලියා ගන්න නම් අවශ්‍ය නැහැ. ඉතින් ලියාගත්තත් ප්‍රශ්නයක් නෑ. කැමැත්තක් කරන්න. ඔක්කොම අටේ පන්ති ඈ. අර කොරෝනා නිසා අපේ පන්තිය සමීකරණ කරනවාද කියලා හිතන්න තමයි ඉස්කෝලේ ගියවද කොහොමද ඉතින් පොඩ්ඩක් අවු කියන්නේ. තව ගානකට කියන්නේ මේවා මුද්දට ඕන ළමයි. මේවා හරියට මේ කියලා දෙන්නේ 9ට ඕන නිසා මේවා මත ගණන් 9 වසර ගණන් හදනවා කියන එක සුළු දෙයක්. හරි. මේ බලන්න. ඕකයි ගන්න. හොඳද? 3යි වරහන් ඇතුලේ n ඍණ 1 සමානයි 9යි. හරි. මම මේ ක්‍රම දෙකක් කියලා දුන්නට බොහෝ විට ළමයි ක්‍රම දෙකම ඇත්තටම වටිනවා. සමහර ගණන් මේ ක්‍රම දෙකෙන් එක ක්‍රමයකට ලේසි වෙනවා. හොඳද? දැන් මේ ගානක් මම ඔයාලට එහෙමයි කියලා දෙන්නේ. හරි. එහෙම කියලා දෙන්නේ මේ ක්‍රම දෙකම ඕන දැන්. හරි පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. මේකෙදි කරන්නේ 3යි m ඍණ 1 තියනවා නේද? මේකෙදි මම කරන්නේ හරියටම දෙපැත්තම 3ෙන් බෙදනවා එකපාරම. දෙපැත්තම 3ෙන් බෙදනවා. එහෙම බෙදන්න පුළුවන්. ඒ වරහන්ට පිටින්නේ 3 ඉන්නේ. එහෙනම් බෙදන්නේ. ඔය m අඩු කිරීම 1 කියන්නේ 3යි. ඍණ 1 දානවා මේ පැත්තට. කීයද? උත්තරේ m සමානයි 4යි. m සමානයි 4යි. හොඳද? ලියන්න එපා. බලන්නකො මේ ගාන. මම කරන්නේ මේ තුනෙන් මේ දෙන්නව ගුණ කරනවා. මතක තියාගන්න 9 වසර නම් ඔය ක්‍රම දෙකටම හදන්න ගණන් තියෙනවා ඈ. 3ෙන් ගුණ කරනවා. 3යි m ඍණ 3 වරක් එක 3යි. සමානයි 9යි. ඍණ 3 දානවා මේ පැත්තට. තමයි ක්‍රම දෙකම ලේසි කියලා තුන්නේ. 9 එකතු 3යි. 3යි m කියන්නේ 12යි. 3ෙන් බෙදුවා m සමානයි 4යි. සමහර අයට ක්‍රම දෙකම ලේසියි. හරි. කැමති ක්‍රමයක්. නෑ මේ ගාන ක්‍රම දෙකම ලියාගත්තත් හොඳයි කියලා මම නම් කියන්නේ. හරි. පටන් ගන්න.
හරිනේ. හරි. එහෙනම් දැන් අපි කෙලින්ම යනවා 9 පන්තියට. 9 වසරට දැන් තමයි යන්නේ. හරි. ලියන්න මාතෘකාව ලියන්න වරහන් වර්ග දෙකක් සහිත වරහන් වර්ග දෙකක් සහිත සරල සමීකරණ විසඳීම වරහන් වර්ග දෙකක් සහිත සරල සමීකරණ විසඳීම වරහන් වර්ග දෙකක් සහිත සරල සමීකරණ විසඳීම. ඉතින් වැඩිපුර අවධානය යොමු කරනවා ගණන්ම හදන්න අයියා. වරහන් වර්ග දෙකක් සහිත සරල සමීකරණ විසඳීම. හරි. දැන් මේවා ගැන චුට්ටක් අපි දැනගෙන ගණන් වලට යන්න. මේ වරහනට කියන නම ඔයාලා දන්නවා. මේ වරහනට අපි කියන්නේ සුළු වරහන කියලා. සුළු වරහන. හොඳද? මේක නම් අනිවාර්යෙන් දන්නවනේ කුලක පාඩමෙන් පවා හම්බ වෙනවනේ අපට. මේකට කියන්නේ සංගල වරහන. මේක තමයි අපට වැඩි හම්බෙලා නැති වරහන. ඕකට අපි කියනවා කොටු වරහන. කොටු වරහන. තවනම තියෙනවා අහු වරහන කියලා ඒකුත් නෑ. කොටු වරහන. හොඳද? සුළු වරහන, සංගල වරහන, කොටු වරහන. චුට්ටක් අහගන්නකො. දැන් තමයි සමහර ගණන් මෙන්න මෙහෙ වෙනවනේ. මේ බලන්නකො. x ධන 5. කොහොම බලන්නකො ඈ. 4යි. එකතු 3යි. අඩු කිරීම 5යි. අඩු කිරීම 5යි. හරි. 3යි. ඔන්න ඔහොම ගණන් තියෙනවා. සමානයි 20යි. අපි ඔය ගාන හදන්නත් ඕනේ. හැබැයි මෙච්චරම ලොකුවට එන්නේ නැහැ. දැන් මෙතනම වරහන් කීයක් දාලා තියෙනවද? මම වරහන් 3ම දාලානේ. ඔයාලට 9 වසරේ ඉන්නේ වරහන් දෙකක් විතරයි. වරහන් දෙකයි කියන්නේ ඉතින් හොඳ ලොකු ගානක් තමයි නේ. හරි. අද අපි ඉගෙන ගන්න ඒවා හදන්න ඉතාම ලේසියෙන් හදන්න ඉගෙන ගන්නවා. හරිද? හරි. එහෙනම් මතක තියාගන්න වරහන් දාන විදිය. මුලින්ම එක වරහනක් ඕනනම් ඔයාලා හැමදේම ගන්න ඕනේ සුළු වරහන විතරයි. සංගල වරහන් ගන්න අයිතියක් නැහැ. තේරුණාද? එක වරහනක් ඕනනම් සුළු වරහන ගන්න. වරහන් වර්ග දෙකක් ඕනනම් සුළු වරහන ගාවට කවුද ගන්න ඕනේ? සංගල වරහන. වරහන් වර්ග තුනක් ඕනනම් කොටු වරහනක් ගන්න පුළුවන්. එහෙනම් වරහන් දාන්නේ කොහොමද? සුළු වරහන දානවා, සංගල වරහන දානවා, ඊට පස්සේ කොටු වරහන දානවා. හරි? වරහන් ඉවත් කරන ඔයාලා මෙහෙම හිතන්නකෝ. හරි. ඔයාලා ටැංකියක් ඇතුළට හරි නැත්නම් කාමරයක් ඇතුළට දාලා තව කාමරයක් වටේට හදනවා. තවත් කාමරයක් වටේට හදනවා. දැන් ඔයාලා ඉන්නේ මේක ඇතුළේ. හරිද? ඒ කියන්නේ මේ තමයි සුළු වරහන, සංගල වරහන, කොටු වරහන. මුලින්ම අපි දාන්නේ සුළු වරහන. දැන් මම කියනවා මේ ළමයාට එළියට එන්න කියලා. එයා කොහොමද එළියට එන්නේ? එයා මුලින්ම අයින් කරගන්න මෙන්න මේ කාමරේ දොරණේ දරගන්න ඕනේ. ඒ කියන්නේ එයා මුලින්ම අයින් කරගන්න ඕනේ සුළු වරහන. ඊට පස්සේ මොන වරහනද? සංගල වරහන. අවසානට මොන වරහනද? කොටු වරහන. හැබැයි ළමයි ඕක වෙනස් වෙන අවස්ථා තියෙනවා. දැන් බලන්නකො අපි ගණන් හදන්න. අපිට කැමති විදිහට හදන්න අයිතියක් තියෙන්නේ. හරි. එහෙනම් ඔයාලා වැල් වට අරන් ඉපා මේ තුන් දෙනා විතරක් ලියන්නකො. මේ එපා කිසිම දෙයක් එපා නෑ. හරි. හරියට දාන හදන්න ඉගෙන ගන්න ඕනේ. වරහන් වලට මේක දාගන්න.
එහෙනම් අපි කෙලින්ම වැඩේට යන්න ළමයි. මේවට කාලේ නහත් කරන එකේ කිසිම තේරුමක් නැහැ. අපි දැන් ගණන් හදන්න තමයි යන්න ඕනේ. හරි. වැඩේ ටිකක් බරපතලයි. බලමු මුලින් අපි ටිකක් හදලා. හරි. ඔකනමයි. හරි. බලන්නකෝ ගන්න. මම දිනකම් වල ලියන්නේ නැහැ. හරි. ඔය ටික ලියගන්න. හරි. ගාන ලියා ගන්න දැන්. හොඳද? ගාන ලියලා බලන්න මේක වරහන් දෙකක් තියෙනවා නේද? ඔන්න මම මේ ගාන හදලා පෙන්නනවා ඔයාලට. මේ ගානම හදලා පෙන්නනවා. හොඳට බලන්න. හරි. මේ ගාන මම හදනවා. එක ගානකින් නම් මේ පාඩම තමයි තේරෙන්නේ නැහැ. එක ගානක් හදලා මම තේරෙනවද කියලා හිතුවත් වැඩක් නැහැ. හොඳද? ගණන් 3-4ක් හදනවා. හරි. මේ බලන්න. සංගල වරහන් ඉන්නව නේද? සංගල වරහන ඇතුළේ සුළු වරහනක් තියෙනව නේද? මම මුලින්ම කරන්නේ සුළු වරහන අයින් කරනවා. සුළු වරහන අයින් කරනවා කියලා කරන්න ඕන වැඩේ මෙන්න මේකයි තමයි. සුළු වරහන අයින් කරනවා කියලා කරන්න ඕනේ ඒ සුළු වරහන ඉස්සරහ තියෙන දෙකෙන් මේ දෙන්න ගුණ කරනවා. හොඳද? 2x. ඔව් ඒව බලන්න. 2x දෙවරක් 3 6යි. අඩු කිරීම 2යි. දැන් මොකටද සුළු වරහන? සුළු වරහනක් දැන් ඕනේ නැහැ. ඒක ඉවරයි. හරි. ඊළඟට මෙන්න මෙහෙම. 3යි. මෙයාගේ ඇතුලේ සජාතීය තියෙනවා නේ. හැබැයි x නම් කවුරුවත් නැහැ. නමුත් 6න් 2ක් අඩු වෙනවා. 6න් 2ක් අඩු වෙලා ධන 4යි. හොඳද? 18. 6න් 2ක් අඩු වෙනවා 18යි. ඊළඟට අපිට පුළුවන් මේ තුනෙන් මේ දෙන්නම නැවත ගුණ කරන්න. 3 වරක් 2 6ix 3 වරක් 4 12යි සමානයි 18යි. සමීකරණ පාඩම පටන් ගත්තම වෙලාව මතක් කරගන්න. මම කිව්ව නේද මේ වගේ ගණන් තමයි ළමයි එන්නේ කියලා මේ 6ix ධන 12 සමානයි 18යි. දැන් ඉතින් අපි කරන්නේ 12 මේ පැත්තට දානවනේ. 6ix සමානයි 18 අඩු කිරීම 12. ලියන්න එපා. 6ix සමානයි 6යි. ලියන්න එපා කියලා මට හිතනවා ඉස්කෝලේ හරි පන්ති හරි උගන්වුවත් තමයි ටික දෙනෙක් අනිවාර්යෙන් මේක දැන් අහගන්න තුල ලියන. ඒකයි ලියන්න එපා කිව්වේ. 6ix සමානයි 6යි. දෙපැත්තම 6ෙන් බෙදුවා. කීයද x සමානයි 1යි. මතක තියාගන්න. මෙතෙන්ට එනකම් විතරයි ඉගෙන ගන්න තියෙන්නේ. මෙතෙන්ට එනකම් විතරයි ඉගෙන ගන්න තියෙන්නේ. මේක හතවතරේ ගානක්. හරි ලියන්න බෑ. ලියන්න එපා. ඔක ආපහු බලන්න. ආපහු බලන්න. හොඳද? දැන් ළමයි මේ සංගල වරහන තියනව නේද? ඔය සංගල වරහනට එළිය තුනක් ඉන්නවනේ. මේ ඒ කියන්නේ සංගල වරහනෙන් එළිය තුන විතරමනේ තියෙන්නේ. අන්න ඒ වෙලාවකදී අපිට පුළුවන් මෙන්න මෙහෙමත් ඔය ගාන හදන්න. මම හිතනවා ඔයාලා හැමෝම මේ ක්‍රමේ ලේසි කියයි කියලා. දෙපැත්තම තුනෙන් බෙදනවා. ලස්සනට දෙපැත්තම තුනෙන් බෙදෙනවා. මේ දෙකයි x ධන 3 අඩු කිරීම 2. දැන් සංකල වරහණක් ඕනේ නැහැ. 2යි x ධන 3 අඩු කිරීම 2 සමානයි
18 3ට බෙදුනහම 6යි. හොඳද? 18 3ට බෙදුනහම 6යි. ඊළඟට මේ ඍණ දෙක දානවා නැවත මේ පැත්ත. මේ මොකද දන්නවද? අපි හැම වෙලේම උත්සාහ කරන්න ඕනේ වරහණ තනි කරගන්න. වරහණ තනි කරගන්නයි අපි යන්නේ. ගණන් 3 4ක් කරනකොට පැහැදිලි වෙනවා. ඍණ දෙක මේ පැත්තට දානවා. බලන්නකො 2යි x ධන 3 සමානයි 6 එකතු 2යි. 6 එකතු 2යි. 2යි x ධන 3 සමානයි 8යි. හරි? දෙපැත්තම දෙකෙන් බෙදනවා. දෙකට දෙක කැපෙනවනේ. x ධන 3 සමානයි 4යි. x සමානයි 4 අඩු කිරීම 3යි. x සමානයි 1යි. නිකන් ඔයාලට මේක දිග වැඩි වගේ පේනවද දන්නේ නැහැ. මම අර මෙතන බෙදන්න තියෙන එක තමයි මේ අය පාරක් මේ පියවරක් කියලා බෙදුවේ. මෙතනම බෙදන්න නැතුව ඕනනම් මෙතන බෙදන්න. පුළුවන් දෙපැත්තම තුනෙන් බෙදන්න. ඉවරයි. මම අපහු ලිව්වා නිකන්. හරි. දැන් බලන්න ක්‍රම දෙකම තේරෙන්නේ නැතුව ඇති. ප්‍රශ්නයක් නැහැ. ඔයාලා මේ ගානේ ක්‍රම දෙකම ලියා ගන්න. හොඳද? හරි. ක්‍රම දෙකම ලියා ගන්න. මොකද ළමයි ඇත්තටම මේ ක්‍රම දෙකම ඕනයි. බලන්නකො ඇයි මම එහෙම කියන්නේ කියලා මෙතන 18 නැතුව 17 තිබ්බා කියලා හිතන්න. 17 3ෙන් බෙදෙනවද? 17 3ෙන් බෙදෙන්නේ නැහැ. 17 3ෙන් බෙදුවොත් අපට දශම ගණන ලැබෙන්නේ. එතකොට අපට මේ ගානේ හැම තැනටම දශම එන්නේ. අන්න එතකොට මේ ක්‍රමේ නම් හොඳටම අමාරුයි. බෙදුන් නැත්තම් විතරක් අමාරු ඈ. බෙදුනොත් මේක තමයි ලේසි. මේකට එන්නකො. බෙදුන් නැති වුණත් ප්‍රශ්නයක් නැහැ නේද මේ බලන්නකො. අපි මේ ගානේ කොහෙවත් බෙදුවද බලන්න. කොහෙවත් බෙදුවද? අන්තිම උත්තරේ ගන්නනේ බෙදුවේ. අන්න එතනින් අපිට දශමාව කියලා ප්‍රශ්නයක් නැහැ. එතනින් එහාට අපි නැවත ගාන හදන්නේ නැහැ. නමුත් මේක එහෙම නෙමෙයි. මෙතනින්ම දශමාවොත් ඊට පස්සේ ඉතින් ගාන හදන්න එපා වෙනවා. බෙදෙනවා නම් මේ ක්‍රමයට හදනවා. බැරි වෙලාවක්වත් බෙදෙන්නේ නැති කෙනෙක් හිටියොත්. එහෙනම් හොඳම ක්‍රමය මේ ක්‍රමය. නැත්තම් ඉතින් මේකේ අන්තිම උත්තරේ විතරනේ අපි බෙදන්නේ. එතකොට එතනින් වැඩේ ඉවරයි. මේ දශම උත්තර නැවත ගෙනියන්න ඕනේ නැහැ. හරි. අපි ඒව හරියට කරමු. ලියන්න.
හරි. අපි බලමු ඊළඟ තව ගණන් බලමු නේ. හරි. ටිකක් තියන්නකො මේ පැත්තක. ඇතුළා නේද? දෙන්නේ නැද්ද? නෑ සර් මේ ගන්න තමයි. තේනවා මේ මට මේ හරියට අකුණා. හරි කමන්න මේ ක්‍රමේ මම ආපහු මේ ක්‍රමේ තමයි දැන් දිගටම කියලා දෙන්නේ. අර ක්‍රමේ අවශ්‍යමත් විතරයි ගන්නෙ. හරි බලන්නකො. හරි. දැන් ගණන් 3ක් 4ක් හදනවා ළමයින්ට මේක පැහැදිලි වෙනවා. හැබැයි අමාරුයි. මම කිව්වනේ අමාරුයි කියලා. හරි. ඊළඟ ගණන් කියන්න. ඊළඟ ගණන් මෙන්න ගන්න 3යි 4යි x ඍණ 1 එකතු කිරීම 3 සමානයි 21යි හොඳට අහගන්න. දැන් අපිට ප්‍රශ්නයක් මේකට මොන ක්‍රමයකද ගන්නෙ? බලන්නකො මේක. සංගල වරහන ඉස්සරහ 3 ඉන්නව නේද? එහෙනම් හොඳට බලන්න දෙපැත්තම 3ෙන් බෙදෙනවද කියලා මේ 21 3ෙන් බෙදෙනව නේද? 21 3ෙන් බෙදෙනවනේ. එහෙනම් මේකට ඇත්තටම ලේසි ළමයි අර බෙදාගෙන යන ක්‍රමය. හරි. එහෙනම් හොඳ ළමයි වගේ මාත් එක්කම ගාන හදමු. දෙපැත්තම 3ෙන් බෙදන්න ඔය ගාන කොහොමද තියෙන්නේ? දෙපැත්තම 3ෙන් බෙදන්න. දෙපැත්තම 3ෙන් බෙදන්න. මොකද වෙන්නේ කියලා බලමුකෝ. හරි. මාත් එක්කම හදමු. 3ෙන් බෙදුවා මෙන්න. ප්‍රශ්නයක් තිබ්බොත් ඕනම කෙනෙකුට අහන්න පුළුවන් නේ. 4යි x ඍණ 1 එකතු 3 සමානයි 7යි. 21 3ෙන් බෙදුනවා 7යි. දැන් අහගන්නකො. 4ෙන් බෙදන්න බෑ අපි කාටවත්. ඒතර රහයි ඇයි එහෙනම් 3ෙන් බෙදුවේ කියලා. 3ෙන් බෙදුවේ සංගල වරහන ඉස්සරහ 3 විතරයි. ඉතින් වෙන කවුරුවත් මේ දෙපැත්තේ නැහැ. ඇයි මේක බැරි? මේකේ 4 විදිය මෙතන 3කුත් ඉන්නවනේ. මෙයා මෙතන ඉන්න තාක්කල් 4ෙන් එහෙම බෙදන්න බෑ. එහෙනම් අපි කරන්නේ මෙයාව දානවා මේ පැත්තට. හරි. 4යි x ඍණ 1 සමානයි 7 අඩු කිරීම 3යි. හොඳද? 4යි x ඍණ 1 සමානයි 4යි. 4යි. නේද? දැන් ඔන්න හැමෝටම පුළුවන් 4ෙන් බෙදන්න. ඇයි මෙතන 4ෙන් බෙදන්න බැරි මෙතන 4ෙන් බෙදන්න පුළුවන් හේතුව තමයි මෙතන වරහන් ඉස්සරහ 4 විතරයි. වෙන කවුරුවත් නැහැ. මෙතන මේ 3ක් ඉන්න නිසා තමයි බෙදන්න බැරි ඈ. මේ පැත්තත් 4ෙන් බෙදනවා. මේ x ඍණ 1 සමානයි 1යි. හරිම ලේසි ළමයි මේක ඈ. මේ ක්‍රමයට හදුවොත් හරිම ලේසි. ඍණ 1 මේ පැත්තට දානවා. x සමානයි 1 ධන 1යි කියන උත්තරේ 2. හරි. අවබෝධයෙන් ලියන්නේ. බෝඩ් එකේ මම ලිව්වට ඔයාලා පොතේ ලියා ගන්න බෑ. බලන්න පියවරෙන් පියවර මොකද උනේ කියලා බලන්න. බලලා ලියාගන්න පියවරෙන් පියවර.
අර නේද? ඉන්න තව ගානක් අපි හදනවා. ඔයාලට මම බෙදෙන්නේ නැති ගානක් දෙනවා. ඒක පොඩි අභ්‍යාසයක් කරනවා නේ. එතකොට බලන්න. ඕකයි ගන්න. ඕකත් අපි කට්ටියම හදමු. හරි. ගාන ලියන්න. ගාන ලියන්න. හොඳට බලන්න දෙපැත්තම බෙදනවද කියලා පහෙන්. දෙපැත්තම පහෙන් බෙදනවද බලන්න. හරි. එහෙනම් ඔයාලට පුළුවන් බෙදාගෙන යන්න. දෙපැත්තම පහෙන් බෙදන්න. ගානම දෙපැත්තම පහෙන් බෙදන්න. මේකත් අපි කට්ටිය එකට හදාන්න යනවා. තනියම හදන්න දෙන්නා. දෙපැත්තම පහෙන් බෙදන්න. මට කලින් හදාන්න යන්න දෙපැත්තම පහෙන් බෙදන්න. හරිනේ? දෙපැත්තම පහෙන් බෙදුවා. පහට පහ කැපෙනවා. 2යි 3යි x ඍණ 4 සමානයි 2යි. සමානයි 2යි. 3ෙන් බෙදන්න බෑ. 3ෙන් බෙදන්න බෑ. මෙයා ඉන්න තාක් කල්. මෙයා දානවා එහා පැත්තට. මෙයා දානවා එහා පැත්තට. හරි ලේසි. 3යි 2ෙන් 2ක් අඩු වුණාම බිඳුවයි. දැන් නම් ළමයි දෙපැත්තම 3ෙන් බෙද හැකියි. දෙපැත්තම 3ෙන් බෙද හැකියි. x ඍණ 4 සමානයි බිඳුව 3ෙන් බෙදුනොත් ඉතින් බිඳුව තමයි. x සමානයි 4යි. බිඳුව වැඩක් නැහැ නේද ඉතින් ඔන්න උත්තර. දැන් ටික ටික ක්‍රමේ හරියන්න ඕනේ. x සමානයි 4යි. ඊළඟ ගාන හරි ඔන්න ගන්න. හරිද? දැන් හොඳට හිතලා බලන්නකෝ සංගලවරහන එළියෙන් ඉන්නේ 3නේ. මේ පැත්තත් 3ෙන් බෙදෙනවද? ඔව්. මේ පැත්තත් 3ෙන් බෙදෙනවා.
එහෙනම් දෙපැත්තම ටක් කරලා 3ෙන් බෙදන්න. දෙපැත්තම 3ෙන් බෙදන්නකො මම කියලා දෙන්න ගාන හදන්න. දෙපැත්තම 3ෙන් බෙදන්නකො බලන්න. දෙපැත්තම 3ෙන් බෙදන්න. හරි. සමීකරණ පාඩමේ රෙකෝඩ් එක දාන්න. හරිය. කරන්ට් එක දිහා බලන්න ළමයට බලමු. හරි. දෙපැත්තම 3ෙන් බෙදමු ඈ. හරි. ඔන්න 3ෙන් බෙදුවා. 2යි x ධන 3. මේ ගාන අනුව අපි වෙනස් වෙන්නේ නැහැ. 3යි x ඍණ 1. 8යි. උන්ට අහගන්න නම් දෙකෙන් බෙද හැකිද? බෑ. මෙයාලා ඉන්න තාක්කල් දෙකෙන් බෙදන්න බෑ. 3ෙන් බෙද හැකිද? බෑ. මෙයාලා ඉන්න තාක්කල් 3ෙන් බෙදන්න බෑ. මෙයාලා මේ පැත්තට දාන්නත් බෑනේ. යාලා මෙයා මේ පැත්තටමයි කට්ටියනේ. සජාතිය කට්ටියනේ. එහෙනම් ඉතින් අපිට දැන් හැබැයි මේ ගාන යන්න වෙන්නේ මෙයාලා ಗುಣ කරලමයි. ಗುಣ කරලමයි මේ ගාන හදන්න වෙන්නේ. බෙදන්න බෑනේ. ඔයාලා දන්නවනේ බෙදන්න බැරි නම් යන්න ක්‍රම තියෙනවා අපිට. එහෙනම් ඔන්න අපි දැන් පටන් ගන්නවා 2x. හොඳද? දෙවරක් 3 6යි. දෙවරක් 3 6යි. මතක තියාගන්න. මෙතන ඍණ ලකුණක් තිබ්බනම් 3x දාලා ඍණයි ධන කියලා ලකුණ මාරු වෙනවමයි. ඒක වළක්වන්න බෑ. ඍණයි ධන. මෙතන ධන තිබ්බනම් ඍණයි ධනයි ඍණ වෙනවා. තේරුණාද? වරහනේ ලකුණ මාරු වෙනවා. ඒවා ඉතින් පොඩි කාලෙත් තම තම 8 වසරෙත් එහෙම තමයි. හැබැයි දැන් අපිට තිබ්බේ ළමයි මෙතන ධනනේ. කවදාවත් ලකුණ මාරු වෙන්නේ නැහැ. 3x 3යි. ඍණ තිබ්බත් ලකුණ මාරු වෙන්නේ සමානයි 8යි. බලන්න දැන් ඊළඟට මොකද වෙන්නේ කියලා. මේ දෙන්න ඉන්නව නේද? ඊයාලා එකම જાතිය. 5x. ප්‍රශ්නයක් නෑ 5x. හරි. නේද? 6න් 3ක් අඩු වෙනවා. ධන 6 3ක්. ධන 3ක්. පැහැදිලිද? 6න් 3ක් අඩු වෙනවා ධන 3ක්. ප්‍රශ්නයක් නැහැ. සමානයි 8යි. ඕම් ගාන. මේන් මම අර කියපු ගාන. අද පාඩම පටන් ගත්තු ගාන. හදන්න ගන්න වැඩක් නැහැ. 5යි x ධන 3 සමානයි 8යි. පාඩම් පටන් ගත්තෙත් මේ ගාන හදලා. හදාන්න යන්න බලන්න. දන්නවනේ මෙතන 5x ආවා 6න් 3ක් 3යි කියලා ඈ. ධන 6 නිසා වැඩි ගොඩේ ලකුණ තමයි ඉන්නේ ධන 3යි. ඔන්න උත්තරේ. මම කිව්වනේ මෙතනින් පස්සේ නැවත මම කතා කරන්නේ නැහැ ළමයි. හරි. ඊළඟ ගානට යමු. මේක තනියම හදලා දෙන්න මම දෙනවා බලන්න පුළුවන්ද කියලා බලන්න. මේක තනියම හදන්න පුළුවන් වුණොත් ගණන් ටික දෙනවා.
ඍණ 30යි. වරදින්නත් හරියන්නත් හදන්න ඕනේ. හරි සර්. හරිද? හරි සර්. බලමු එහෙනම් අපි ඒ ගාන මොකද වෙලා තියෙන්නේ කියලා. දැන් ඔතනින් පස්සේ මම ඔයාලට තනියම හදන්න ගණන් ටිකක් දෙනවා ඈ. බලන්න. හරි. ඔන්න බලන්න ඈ. දෙපැත්තම පහෙන් බෙදලා කියේ. මේ මම තා චුට්ටක් ඉස්සරහට යනවා. එක පියවරක් ඉදිරියට යන්න. අපිට මෙතනම ඕන නම් මේ දෙන ගුණ කරලා ලියාගත්තා හැකියි. මේ දෙන මෙතනම ගුණ කරලා මෙතන ලියාගන්න පුළුවන්. 4x 4 වරක් 3 12යි. ඔයාලා කොහොමද මේ පෙර ලියලා තියෙන කොයි විදිහට හරි ඈ? ඍණ 3x ඔන්න කල්පනාවෙන් ඍණයි ධන 3 වරක් එක 3. ඍණයි ධන 3 වරක් එක 3. සමානයි 35න් බෙදුනහම 6යි
හැබැයි ඍණ 6යි. 35න් බෙදුනාම 6යි. හැබැයි ඍණ 6යි. දැන් මේ බලන්න. සජාතීය කට්ටිය අඩු වෙනවා. 4x වලින් 3x අඩු වුණාම x එනවා. ඍණ 12යි ධන 3යි. ඇයි මේ ධන 3 හැදුනේ? ඍණයි ධන වෙලා ඈ. ඍණ 12යි ධන 3යි කියන්නේ 12න් 3ක් අඩු වෙනවා. 9යි. ඍණ 9යි. ඍණ 9යි. ඍණ 12න් ධන 3ක් අයින් වුණාම ඍණ 9යි. ඍණ 6යි. x සමානයි ඍණ 6 ඍණ 9ක් යනකොට ධන 9යි. ඍණ 9ක් යනකොට ධන 9යි. x සමානයි 3. x සමානයි 3යි. බලන්න උත්තරේ ඇවිල්ලාද කියලා. x සමානයි 3යි. හරි නේද? දැන් ගන්නකො නම් අච්චුගත සමීකරණ පාඩම පෙරලාගෙන හරිද? සමීකරණ පාඩම පෙරලාගෙන එයාලා මෙන්න මේ අභ්‍යාසයේ ගණන් ටික හදනවා. අභ්‍යාසය තමයි මේක. හරි. පෙරලා ගන්න 73 පිටුව. 73 පිටුවේ f ගාන හදන්නේ නැහැ. මම එදා ගිය සතියේ 9ට තෝකම තමයි කිව්වේ. f ගාන හදන්නේ නැහැ. හොඳද? ඉතුරු ගණන් ඔක්කොම වල මේ දැන් හදන්න. A B C D E ගණන් පහක් තියෙනවා. හරි. f ගාන හදන්න ඕනම නම් ඔය ගණන් පහ හදලා උත්සාහ කරන්න. 73 පිටුව 73 පිටුව 15යි එක අභ්‍යාසයේ 73 පිටුවේ තියෙන්නේ. 6 ළමයි නෙවෙයි. ඉතින් කිව්වහම තේරෙනවනේ. හරි. පටන් ගන්න. පහළවයි එක අභ්‍යාස මාලාව තියෙන්නේ 73 පිටුවේ f ගාන හදන්න එපා. ප්‍රශ්නයක් වුණාට මම මේ වීඩියෝ එක එවන්නම් මේ පාර අනිවාර්යෙන් ගන්නවා ඈ. සිග්නල් ප්‍රශ්න ඇවිල්ලා කැඩි කැඩි එහෙම ගැටලු මතුවෙනවනේ. එයාලට එවන්න.
ගාන හදන්න එපා ඈ. පුළුවන් නම් හදන්න අපි ඒක අවසානටම හදමු.
හරි සර්. හරිනේ. අපි බලමුකෝ තව හැමෝම ඉවර නැති වෙන්නේ නේ. එහෙම ඉවර ළමෙක් ඉන්නවනම් බාන්න චුට්ටක් F ගාන නිකන් උත්සාහය යෙදෙන්න. හරි. ඔව් F ගාන චුට්ටක් හදන්න බලන්න මම දැන් මේක කියලා දෙනකම්. හරිනේ. අපි ගණන් කියලා හදමු. ඉස්සෙල්ලා මුල් ගණන් පහ හදමු ඈ.
දැන් මම ඔයාලට කියලා දුන්නානේ. දෙපැත්තම බෙදෙනවද? දෙකෙන් 7 දෙකෙන් බෙදෙනවද? බෙදෙන්නේ නැත්නම් බෙදන්න එපා. හැබැයි මේක බෙදලා ගියත් ප්‍රශ්නයක් නෑ දසම පුළුවන්. නමුත් මම ඕන බෙදන්නේ නෑ දැන් ඈ. එහෙන් බෙදුවත් ප්‍රශ්නයක් නෑ. මම ඔයාලට කියලා දෙන්නේ බෙදෙනවා නම් විතරයි බෙදන්න කියලා. බෙදුන් නැත්නම් ක්‍රමයක් තියෙනවා. 2x දෙවරක් එක 2යි සමානයි 7යි. 2x සමානයි 7 ධන 2යි. 2x කියන්නේ 9යි. දෙපැත්තම දෙකෙන් බෙදුවා. x සමානයි 4.5යි. මොන පාරෙන්ද මේ උත්තරය ඇවිල්ලා තමයි නතර වෙන්නේ. මම ඉතින් මම ඔයාලට මං කිව්වා. මොකද්ද මං කිව්වේ? බෙදුන් නැත්නම් බෙදන්න එපා. බෙදුන් නැත්නම් අර වරහන් ඉවත් කරලා ක්‍රමයට යන්න. බෙදුන් නැත්නම් මොකටද බෙදන්නේ? හරි. දෙවෙනි ගාන. ඔන්න. බෙදනවනේ තේසක් කලබලයක් නැහැ බෙදුවා. ඊළඟට අපිට මේ 3ෙන් බෙදන්න බෑ 2ෙන් බෙදන්න බෑ මම වරහන් ඉවත් කරනවා ඈ 3x 3 වරක් 2 6යි ඍණ 2x ඍණයි ධන 2යි 65න් බෙදුනහම 12යි 65න් බෙදුනහම 12යි 3x වලින් 2x x ධන 8 6යි 2යි 8යි දෙන්නම ධනනේ 12යි x සමානයි 12 ඍණ 8යි x සමානයි 4යි. ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන් නේ. C ගාන C තුන්වෙනි ගාන තුන්වෙනි ගාන 6 2යි බලන්න ක්‍රම ටික විතරයි අපිට ඕනේ. කටපාඩම් ඕනේ නැහැ. කටපාඩම් එපා ක්‍රමයි ඕනේ බලන්න. මම මොනවද ඔයාලට කියලා දීලා තියෙන්නේ? මේ ගාන දෙකෙන් බෙද හැකිද? බෑනේ. 6ක් ඉන්නකම් දෙකෙන් බෙදන්න බෑ. තනියම නෙමෙයි ඉන්නේ. එහෙනම් මේ 6 දානවා. මේ 6 දානවා ඉහා පැත්තට. නැත්තම් කෙලින්ම දෙකෙන් බෙදන්න එපා බෑ. 58 අඩු කිරීම 6යි. 58 අඩු කිරීම 6යි. 58න් 6ක් ගියපුවාම 52යි. අන්න දැන් නම් ලස්සනට දෙකෙන් බෙදෙයි. දැන් නම් දෙකෙන් බෙදෙයි. දැන් දෙකෙන් බෙදුවා. හරිද? මෙයාට මෙයා කැපෙනවා. x අපිට 3ෙන් බෙදන්න බෑනේ නම x ඉන්නවනේ. x එහා පැත්තට දාන්න බෑ. x මේ පැත්තේ ඉන්න ඕන කෙනෙක් නේ. එහෙනම් x 3x 3 වරක් 2 6යි. මෙතන 8 වගේ සංඛ්‍යාවක් හිටියනම් එහා පැත්තට දාන්න තිබ්බේ. 52 දෙකෙන් බෙදුනහම 26යි. 52 දෙකෙන් බෙදුනහම 26යි. හරි නේද? සජාතීය කට්ටිය 4යි x ධන 6 26ලු. 7 වසරේ සමීකරණ පාඩමේ ගානක් ඔන්න දැන් ඇවිල්ලා තියෙනවා. 4යි x සමානයි 26 ඍණ 6යි. 4යි x කියන්නේ 20යි. 4ෙන් බෙදුවා. 4ෙන් බෙදුවා. x සමානයි 5යි. x සමානයි 5යි.
ප්‍රශ්න අහන්න කවුරුහරි ඉන්නවද දන්නේ මේක ගත්තු ගමන්ම දෙකෙන් බෙද පුළුවන්යි. එයාලා හරියට ඒක අහගෙන ඉඳලා නැහැ මෙතන 6 තියෙද්දි එහෙම කරන්න බෑ කියලා මම කිව්වා. ඉස්සරහින් හිටියත් එකයි මේ පැත්තෙන් හිටියත් එකයි බෑ. හතරවෙනි ගාන 5 දෙකයි 3යි x ධන 2 සමානයි 10යි. හරිනේ? ගත්තු ගමන් පහෙන් බෙදෙන්න. ගත්තු ගමන් පහෙන් බෙදෙන්න. මේ 2යි 3යි x ධන 2 2යි. හරි. යාළුවට මේ දෙක එහා පැත්තට දාන්න පුළුවන්. මේ දෙක එහා පැත්තට දාන්න පුළුවන්. නැත්නම් මේ තුනෙන් ගුණ කරගෙන යන්නත් පුළුවන්. දෙක එහා පැත්තට දාන්න. දෙක අඩු කිරීම 2යි. දැන් තුනෙන් බෙදෙන එක. බිංදුව කොහොමද බෙදනවමනේ. පාරක් තියනවා නේද? ඔයාලා දන්නවනේ ඒක. x ධන 2 සමානයි බිංදුවයි x සමානයි ඍණ 2. ධන දෙකක් මෙහාට එනකොට ඍණ 2යි. බලන්නකො කොතනද අමාරු කියලා. ඔයාලා නැත්තම් මෙතන වරහන් ඉවත් කරලා හදන්න. ඒත් මේ උත්තරේමයි එන්නේ. දැන් අර කලින් ගාන මතකද මෙතන x තිබ්බට පස්සේ අපි එහා පැත්තට දෙන්නේ නැහැ. x දාන්න බෑ එහාට. හරි x ඉන්නනේ මේ පැත්තේ ගොඩ එන්නේ. පස්වෙනි ගාන. 2 3යි y ඍණ 1 අඩු කිරීම 2යි y සමානයි 2යි. හරි. බලන්න දෙපැත්තම දෙකෙන් බෙදුවා. හරි. දෙකයි වයි මෙහාට දාන්න බෑනේ. එහෙනම් බෙදන්න වෙන්නේ නැහැ. තනි කරගන්න වෙන්නේ නැහැ. එහෙනම් වරහන් ඉවත් කරගමු. 3යි වයි. 3 වරක් එක 3යි. 3යි වයි වලින් 2යි වයි අඩු වෙනවා. y 1යි වයි කිව්වත් හරි. ඍණ 3 සමානයි 1යි. y ඍණ 3 සමානයි 1යි. y සමානයි 1 ධන 3යි. ඍණ 3ක් යද්දි ධන 3යි. y සමානයි 4. y සමානයි 4. හරි නේද? ඔයාලා අය හදලා බලන්නකො මේවා. එතකොට හරියනවා මේ 100%ක් ඔක්කොටම හදන්න බැරුව යයි. එහෙම තමයි ඉතින් ගණිතය කියන්නේ. නමුත් හරියට කරා නම් බහුතරයක් හදාගන්න හැකියාව තියෙනවා. මම ඒ ක්‍රම ඔක්කොම කියලා දුන්නා. හරි. එහෙනම් දැන් අපි යනවා f ගානට. ලියන්න හොඳ ළමයි වගේ f ගාන ලියලා බලන්න මොකද්ද කරන්න ඕන කියලා බලන්න ඔයාලට හිතේ මොකද්ද කරන්න ඕන කියලා f ගාන. f ගාන ලියලා බලන්නකො මොකද්ද කරන්න ඕන කියලා.
මම කියන්නම් ඔයාලට මොකද්ද කරන්න ඕනේ කියලා. ඒ ඔයාලා මේක හොයන්න යන්නේ පහෙන් බෙදා ගන්න ක්‍රමයක් කල්පනා කරගෙන වැඩක් නැහැ. ඒ 17 පහෙන් බෙදෙන්නේ නැහැ. 17 බෙදුණා කියනකොට තාමත් තීරණය කරන්න බෑනේ. පහෙන් බෙදන්න බෑනේ මෙයා ඉන්නකම්. මෙයා එහා පැත්තට දාන්න බෑ වැඩක් නැහැ. මෙයා x කෙනෙක්නේ. එහෙනම් අපිට මේක ඒ පැත්තේ යන්න බෑ. ඔන්න හිර වෙනවා. ඒ ඕවට ක්‍රම තියෙනවනේ අපි ඉගෙනගෙන තියෙනවනේ. දැන් අපි මෙහෙමයි යන්නේ. 7x එකතු 5. මෙන්න මෙතෙන්ට යනවා. සුළු වරහන ගාවට යනවා. ඍණ වලින් මේ දෙන්න ಗುಣ වෙනවා. ඍණ එකෙන් මේ දෙන්න ಗುಣ වෙනවා. ඍණ x ඍණ වලින් ಗುಣ වෙනකොට ලකුණු මාරු වෙලා ඍණ 1 වෙනවා. හොඳද? ඔන්න බලන්න. තේරුම් නැත්නම් කියන්න. දැන් මම කියන්නේ. හරි. අර බෙදන්න මුකුත් කරන්න බැරි නිසායි ಗುಣ කරන්න තීරණය කරේ. හරි. ඊළඟට මෙයාලා සජාතීයයි කියලා පේනවනේ. 7x එකතු 5යි 4න් එකක් අඩු වෙනවා. 4න් එකක් අඩු වෙනවා. 3 ඍණ x. තවම ළමයි මෙයා අපිට එහා පැත්ත කොටින්ම මෙයා දාන්න බෑනේ එහා පැත්ත x තියලා කියන්නේ. එහෙනම් අපිට ආයෙත් සිදු වෙනවා මේ පහෙන් මේ දෙන්න ගුණ කරන්න. මේ පහෙන් මේ දෙන්න 5 4 3 15යි ඍණ 5යි 17යි 7යි x ගෙන් 5යි x අඩු වෙනවා 2යි x ධන 15 සමානයි 17යි. මෙතනින් පස්සේ නම් මට ගාන හදන්න හිතෙන්නෙම නැහැ. අපේ පන්ති ගාන. දැන් කොහොමද මෙතන 2යි x ආවේ? එහෙම ප්‍රශ්න තියෙනවා නම් දැන්ම නිරාකරණය කරගන්න. කවුරුවත් මං හිතනවා අහන්න නැති වෙයි ඇයි පහෙන් බෙදුවේ නැත්තේ කියලා. මුලින්ම මම බෙදන්න බැරි විදිහ කියලා දුන්නා. මෙයා ඉන්න නිසා තමයි පහෙන් බෙදන්න බැරි. එයා මේ පැත්තට දාන්නත් බැ වැඩක් නැහැ දැන් මට. මෙයාගේ සජාතිය කෙනෙක් නෙමෙයි. දෙකයි x සමානයි 17 අඩු කිරීම 15යි. 2x කියන්නේ 2යි. දෙපැත්තම දෙකෙන් බෙදුවා. x සමානයි 1යි. ඉවරයි. පන්ති නෙමෙයි. ගණන් ටික ඉවරයි. හරි. පන්ති ගන්නවා කියලා යන්න බෑ ඒක. කියන්නේ ඊළඟ මාතෘකාව. ඊළඟ මාතෘකාව ලියන්න. භාග සහිත. අය මේවා හදන්න ඉගෙන ගන්න ඕන නම් විභාගයේ ලකුණු වැඩි කරගන්න ඕන නම් නැවත අභ්‍යාසය දෙන්න. නැත්තම් මේවා ඉගෙන ගත්ත අපිට උනත් අමතක වෙනවා ඉතින්. හැම එකම එහෙම තමයි. අය නැවත මේවා හදන්න දැන් ඔයාලා ප්ලෑන් එක කරගෙන නැත්තම් අය මාසෙක විතර මේ ගානක් දැක්කම මොකුත් මතක නැති වෙයි. දැන් හොඳට පුළුවන් වුන් ළමයිට. හරි. භාග සහිත සරල සමීකරණ විසඳීම. 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 මේක අමුතු ගානක් නෙමෙයි ළමයි. එයි මේක අමුතු ගානක් නෙමෙයි කියන්නේ අපි මේක අටේ පන්තියේ ඔය ගාන හදලා තියෙන්නේ. හරි බලමු.
හරි නේද? කොහොම බලන්න. මම ඔයාලට මේකේ ක්‍රම දෙකක් කියලා දුන්නා මතකද මේ ගාන හදන්න. දැන් මම ඔයාලට ලේසි ක්‍රමයක් යන්න. ඍණ එක දාන්න මේක. ඍණ එක දාන්න මේක. දාන්න. කොහොම එනවද? බෙදීමේ දෙකක් අයින් කරන්න ඉතින් දෙපැත්තම ಗುಣ කරන්න දෙකෙන් ඔයාලා හැමෝම දෙපැත්තම ಗುಣ කරන්න දෙකෙන් කැපෙනවා 3යි a සමානයි 6යි 3යි a සමානයි 6යි 3ෙන් බෙදුවා a සමානයි 2 දැන් ඉතින් පාඩම ලේසියි අමාරු පරිවර තේරුණාද දන්නේ ඍණ එක මේ පැත්තට දැම්ම ධන 1යි 3යි a බෙදීම 2 කියන්නේ 3යි එතකොට දෙපැත්තම දෙකෙන් ගුණ කරා 3යි a කියන්නේ 6යි දෙපැත්තම 3ෙන් බෙදුවා a සමානයි 2යි හරි ඊළඟ ගන්නට යම් එච්චර මාරු නෑ කියලා වලට පැහැදිලි වෙන්න ඇති 4යි m අඩු කිරීම 1 බෙදීම 7 සමාන 1යි 4යි m අඩු කිරීම 1 බෙදීම 7 සමානයි 1යි චුට්ටක් අවධානය යොමු කරන්න අය පොඩි දෙයයි කියන්නේ කියලා දෙන්න හරි මේ බලන්නකෝ මෙහෙම හිටිය කියලා හිතන්න. දැන් 7ෙන් බෙදලා තියෙන්නේ 4යින් විතරයි නේද? එහෙනම් ඍණ එක මේ පැත්තට දාන්න පුළුවන්. දැන් බෑ. දෙන්නම 7ෙන් බෙදලා තියෙනවා. දෙන්නමයි 7ෙන් බෙදලා තියෙන්නේ. අන්න ඒ වගේ ගාණක් ආවොත් ඔයාලා දෙපැත්තම 7ෙන් ಗುಣ කරලා ඉන්නට වෙනවා. මෙයාට කැපෙනවා. ඒ දෙන්නමනේ බෙදලා ඉන්නේ. එතකොට එක්කෙනෙක් විතරක් අපිට ගලවන්න එහා පැත්තට ගෙනියන්න බෑ. 4යි m අඩු කිරීම 1 සමානයි 7යි. බලන්න එක පැහැදිලිද කියලා. 4යි m අඩු කිරීම 1 සමානයි 7යි. මේක නම් හදන්න හිතෙන්නේ නැහැ. අපේ පන්තියනේ. හදන්න m සමානයි 2යි ඈ. හොඳයි. දැන් ඔයාලට මේක අමාරු නැති බව තේරුණානේ. අවතරම් අමාරු නෑ. ඒතරම් ඊට වඩා 100ක් ලේසි මේක. මේකෙදි 7ෙන් ගුණ කරපු ගමන් 7 වතරට ආවා. හරිද? එහෙනම් ඔය જાතියෙන් මම දැන් ගණන් ටිකක් දෙනවා. ඔයාලට ක්‍රමේ පැහැදිලිද? ඉර දිගටම තිබ්බේ නැත්තම් මෙයා මේ පැත්තට දාලා පස්සේ ගුණ කරගන්න.
ඉර දිගටම තිබ්බොත් එහෙම බෑ. ಗುಣ කරලා ඉන්න වෙනවා. හරි. එහෙනම් ඔයාලට මම දැන් මෙන්න මේ ගණන් ටික දෙනවා. ඔයාලා මේ ගණන් ටික ලියා ගන්න ඉස්සරලා. ඉඳ තියලා ලියාගත්තත් කමක් නැහැ. හරි නේද? ඔයාලා එහෙනම් හොඳ ළමයි වගේ ඔය ගණන් වට හදන්න. ඔය ගණන් වට ලේසිම ලේසි ගණන් ගන්නක් ඈ. හරි. හදන්න එතකොට අපි අදට පන්තිය අවසන් කරමු. මොකද දැන් ඊළඟට ආය තියෙන්නේ ටිකක් අමාරු ගණන් වලට. එතකොට අලුතෙන්මයි පටන් ගන්න එක හොඳයි. හරි. එහෙනම් අදට පන්තිය ඉවරයි. ගණන් ටික ලියාගත්ත ගමන් පන්ති ඉවරයි ඈ. හරි නේද? එහෙනම් ඔයාලා ලියලා ඉවරනේ.